පැතිකඩ ආයිබෝන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග අපේ මහජන නියෝජිත ආයතන තුල පළාත් පාලන ආයතන පළාත් සභා පාර්ලිමේන්තුව තුල නිසි නියෝජනයක් තියනවාද තරුණ පිරිසට? ඒ නියෝජනය නොලැබුණොත් අපේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳව තරුණයින්ගේ විශ්වාසය අපිට තවදුරටත් රැක ගන්නට පුළුවන්ද? මෙන්න මේ තත්වය යටතේ ඉතාමත්ම වැදගත් මේ ජූලි මාසයේ මුල පාර්ලිමේන්තුවට ඉම්තියාස් බාකිර් මාකාර් මැතිතුමා ඉදිරිපත් කරපු කල්තැබීමේ යෝජනාව. මේ යෝජනාව තුළ එතුමන් ඉදිරිපත් කළා තරුණ නියෝජනය සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව. ඒ නිසාම අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා මේ පිළිබඳ තවදුරටත් තොරතුරු දැනගන්නට සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් මැතිතුමාට සුබෝදෑසනක් අශෝක. මුලින්ම මම ඔබතුමාගෙන් අහන්න කැමති ඇයි ඔබ මේ වෙලාවේ කල්පනා කළේ මේ වගේ යෝජනාවක් ගේන්න මේ තරුණ නියෝජනය සම්බන්ධයෙන්? අශෝකගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම කැමති වචන දෙකක් කියන්න. මේ සිරස මෙතනට එනකොට මට මතක් වෙන්නේ රාජා මහේන්ද්‍රන් මහත්මයා. මේ විශාල පෞරුෂත්වයක් අපේ කනගාටුව පළ කරන්න මගේ සමුගැන්ම ගැන ලොකු දැක්මක් මේ රටේ අනාගතය වෙනුවෙන් තිබිච්ච මාධ්‍ය ශාස්ත්‍රීය යෝධයෙක් හැටියට මම සලකනවා. විශේෂයෙන් අපේ රටේ තියෙන විවිධත්වය තේරුම් ගන්න, විවිධත්වයට ගරු කරන, විවිධත්වය ඉවසන ශිෂ්ට සම්පන්න සමාජයක් වෙනුවෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මේ ස්ථාවර භාවය වෙනුවෙන් එතුමාට පළල් දැක්මක් තිබුණා. මේවට විරුද්ධව ආපු අභියෝගවලදී අනේක විද දුෂ්කර අභියෝගවලදී හෙළවෙන්නේ නැතුව මේ ඒ අරමුණේ පිහිටලා රටේ යහපත පළමුව තියලා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව පළමුව තියලා ජාතික එකමුතුවේ යහපත පළමුව තියලා වැඩ කරපු කෙනෙක්. එහෙනම් මේ කනගාටු මේ අවස්ථාව ඔයගොල්ලන්ට දරා ගැනීම අපහසුයි. ඒ පෞල විදියට දරා ගැනීම අපහසුයි. දැන් අපේ කනගාටුව බෙදා ගන්න මම මේක අවස්ථාවක් කරගන්නවා පළමුව. ඉම්තියාස් බාකිර් මාකාර් මැතිතුමනි බෙහෙවින්ම ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්. මේක ඉතාම දුෂ්කර මොහොතක් අපේ ආයතනයට, ඒ වගේම විශාල පාඩුවක් පොදුවේ මාධ්‍ය ශාස්ත්‍රයටත් ලංකාවේ ව්‍යාපාරික ශාස්ත්‍රයටත් එතුමාගේ අභාවය. ස්තුතියි ඔබේ කනගාටුව පළ කිරීම පිළිබඳව. අසෝලේ මගෙන් ඇහුවේ මේ යෝජනාව ගෙනීමේ අරමුණ ගැන. මේක ඇත්තටම අරමුණක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා රටේ අලුත් පරම්පරාව තුල මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි මේ පවතින දේශපාලනය කෙරෙහි ලොකු කලකිරීමක් තියෙනවා. උගත් තරුණයෝ රට ගැන හැඟීමක් තියෙන තරුණයින්ට මේක ඇතුළට එන්න අමාරුයි. මම වගේ පෞල් පසුබිම තියෙන කට්ටියට නම් හරි ලේසි. හුඟක් වෙලාවට මම ආවේ පෞල් පසුබිම ඉඳන් නෙමෙයි. මම පාසල් ශිෂ්‍යයෙක් හැටියට දේශපාලන ව්‍යාපාර සම්බන්ධ වෙලා අපේ පක්ෂ ශිෂ්‍ය සංවිධාන තරුණ පෙරමුණවල පඩියෙන් පඩිය ආවා. නමුත් ලේසි නැහැ පිට කෙනෙක්ට මේක ඇතුළට එන්න. මේකේ හේතුව පක්ෂ ඇතුලේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදිකුත් නැහැ ඉඳගෙන. එහෙනම් දක්ෂකම් තියෙන කට්ටියට යම් වැටකඩලු වැඩි, සීමාවල් වැඩි. එක්තරා සීමාවකට වඩා එහාට එන්න අමාරුයි. ඉතින් මේකට මේ අභියෝග ජය ගන්න නම් නීති සම්මත කරනවා විතරක් නෙමෙයි. අපේ රටේ නායකයින්ගේ, දේශපාලන නායකයින්ගේ මාධ්‍ය සහයෝගය, සමාජයේ සහයෝගය මේ සියල්ල ලැබිය යුතුව තිබෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ 225 දෙනා ගැන උගත් පරපුර කියන කතාවල් දිහා ඇහුවම කනගාටුදායකයි. ඉතින් මේවා අපේ රටේ ඉදිරි ගමනට එච්චර ඵලදායී වෙන්නේ නැහැ. මම ඔබතුමා මේ මතු කරන කාරණේ ඉතාමත්ම වැදගත්. දැන් අපි දකිනවා 1988-89 සමයේ ඇතිවෙච්ච ගැටලු වලින් පස්සේ විශේෂ ජනාධිපති විමසුම් කොමිටුවක් පත් කෙරුණා. එහි නිර්දේශත් එක්ක 1990 දී පළාත් පාලන ආයතනවල, පළාත් පාලන ආයතන කියන්නේ ඔබ දන්නවා ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභාවල නාම යෝජනා බාර දෙතියේ මැතිවරණ වලට නාම යෝජනා පත්‍ර වලින් 40%ක් තරුණයින් සඳහා වයස අවුරුදු 18ත් 35ත් අතර අය සඳහා වෙන් කළ යුතු බවට නීති සම්පාදනය වුණා. හැබැයි දැන්
ඒ අපි ඉස්සරහට තියපු පියවරත් පස්සට ගිහිල්ලානේ. හරි අවාසනාවක් කනගාටුදායක තත්ත්වයක්. අපි ඔක්කොම සෝඩා බෝතලේ වගේ තමයි. ඒ වෙලාවට ප්‍රශ්න ආපු වෙලාවට කල්පනා කරනවා ඊට පස්සේ මේ අමතක කරලා දානවා. මේක නැහැ. මේ මම පාර්ලිමේන්තුවේ මම කරපු කතාවේදී මම සඳහන් කළා. අද මේ යෝජනාව පළාත් පාලන ආයතන වලට පමණක් නෙවෙයි. එදා තිබුණ ඒ අවකාශය පළාත් පාලන ආයතන වලට පමණයි. මේකේ පාර්ලිමේන්තු මැති වලටත් එක්ක මේ යෝජනාව ගේන්නේ. මම පළමුව සාධාරණ ඉටු කරන්න ඕනේ සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායමට. මේ ඒගොල්ලෝ යෝජනාවක් සම්මත කළා. පක්ෂ නායකත්වයට ඉදිරිපත් කළා. පක්ෂයේ පිළිගත් ප්‍රතිපත්තියක් හැටියට පාර්ලිමේන්තු මැතිවරණ ඇතුළු සියලු මැතිවරණවලදී 25%ක තරුණ නියෝජනත්වයක් ලබා දිය යුතුයි කියන කාරණය. ඒ කියන්නේ ඔබ යෝජනා කරන්නේ නාම යෝජනා පත්‍රයට 25%ක් ලැබිය යුතුයි කියන කාරණේද? එහෙම නැත්නම් සියලු තලවල කියන්නේ පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු කියන තුනේම අනිවාර්ය 25%ක නියෝජිතත්වයක් ලැබිය යුතුයි කියන කාරණේද ඔබ මතු කරන්නේ? මගේ මේ මූලික යෝජනාව දැන් මේ මම කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක නීතිගත වෙන්නේ නැහැ. මේක තුලින් මම කතිකාවතක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අදහස් ගන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ ඇතුලේ මේක නීතිගත වෙන්න නම් මම පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් හැටියට මේක ඉදිරිපත් කරන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා මේ කතිකාවත කරලා හැමෝගෙම අදහස් අරගෙන වයස් සීමාවල් දාන්න ඕනද කොයි විදිහටද මේක ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මේ යෝජනාවෙන් මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ අවසාන වාක්‍යය කියවන්න. යෝජනාව සම්පූර්ණයෙන් කියවන්න ඕනද? අපේ ඒකේ හරය ගත්තොත් වඩා වටිනවා. ඔව් මේ සියලු මැතිවරණවලදී තරුණයන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවට ඇතුළු වීමට පහසුකම් සැලසීම සඳහා තරුණියන් සඳහා අවම වශයෙන් 25%ක නාම යෝජනා සහතිකරණ නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවට මේ පාර්ලිමේන්තුව යෝජනා කර සිටී. මේක තමයි මගේ මූලික යෝජනාව. දැන් මේක සාකච්ඡාවකට මම පුල පුරනවා මේක තුළින්. ඒ කතිකාවත තුළින්. ඊට පස්සේ අදහස් අරගෙන තව මාසකින් පමණ පස්සේ පාර්ලිමේන්තුවට මම නීතිගත කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් හැටියට මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මහජන නියෝජිතයින්ගෙන් බලාපොරොත්තු වෙන්න මෙන්න මේ කාරණේ. ඒ කියන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවල් පුළුල් කරගන්නට අවශ්‍ය සංවාදය සහ අවශ්‍ය කරුණු මේ පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවට ගැනීමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ නිසාමයි ඔබේ යෝජනාව අපේ අවධානයට ලක් වෙන්නේ. ඒ වගේම ඔබේ යෝජනාවේ වටිනාකම අපි දකින්නේ. බකින් මාකර්මතුමනි දැන් අපි මේ තත්වයේ ඇතුලේ බැලුවාම අපිට පේන ප්‍රධාන කාරණයක් තමයි ඔබත් සඳහන් කළා මේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය. මොකද මේ වගේ තරුණ නියෝජනයක් සඳහා ගමන් කරන්නට නම් පක්ෂ යාන්ත්‍රණය ඇතුලේ පල්ලෙහා හොඳ තරුණ සහභාගීත්වයක් තියෙන්න ඕන. ඔවුන් නායකත්වය සඳහා බිම්මට්ටමේ නායකයෝ මතුවෙන්න ඕන. ඇයි ලංකාවේ මේක ඒ තරම් සාධාරණව ප්‍රශස්තව සිද්ධ නොවෙන්නේ උගත් තරුණ පරපුරක් සිටියදීත්? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හරි. දැන් මේකට මුල වුණේ තරුණ ගැටුම් අපි දැක්ක උතුරේ නැගෙනහිරයි 80 දශකෙදී. ජාතියක් හැට අපි ඇහැරුණා. අපේ ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා කිව්වා තරුණ කොමිසමක් පත් කළා. ඒකට තෝරගත්ත දේශපාලන වේදයෙන් තොරව ජී.එල්. පීරිස් මහත්තයා හිටිය එක. අද දේශපාලනඥයෙක්. එතුමා එදා ඒ දේශපාලනඥයෙක් නෙමෙයි. එතුමා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් තෝරගත්තේ. සභාපතිත්වයේ දරුවේ ලක්ෂ්මන් මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහත්මයා. ආචාර්ය රාධිකා කුමාරස්වාමී හිටියා. මොහමඩ් අලි මහත්මයා හිටියා. ශවීන්ද්‍ර ෆර්නෑන්ඩෝ හිටියා. මේගොල්ලෝ තමයි හිටියේ. මට මතකයි මමත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණේ ප්‍රධාන ලේකම් මේ කාලේ. අපි නියෝජිත පිරිසක් ගිහලා අපිත් කරුණු ඉදිරිපත් කළා ඒ වෙලාවේදී. ඉතින්දී ජනාධිපතිතුමා මාස 3ක් කල් දුන්නා. ඒගොල්ලන්ට මාස 3ක් ඇතුළත මේක ඉදිරිපත් කරන්න ඕන කියලා. මේ මාස 3 ඇතුළත මේක ලේසි නෑනේ. මම ඒක අරමුණුත් මම කියන්න කැමතියි. තරුණ මේක පිටුනක තරුණ කොමිසමේ ප්‍රධාන කාර්යයන් ලෙස කරුණු 3ක් ප්‍රකාශ කරලා තිබුණා. එක තරුණ අතෘප්තිය හා අසහනයට හේතු පරීක්ෂා කිරීම. දෙක ඔවුන්ගේ නීති අනුකූල අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීම සඳහා ඇති අඩුපාඩුකම් විමසා බැලීම. අඩුපාඩුකම් අභිලාෂයන් මේ සපුරාලීම සඳහා තියෙන අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලන තියෙන අඩුපාඩු මොනවද කියලා. පවතින සමාජ සංස්ථා ප්‍රතික්ෂේප කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට නැඹුරු වීමට හේතු වූ කරුණු මොනවද කියලා මේ විමසා බැලීම. නිර්දේශ 51ක් ඒ කාලේ තරුණ කොමිසම ඉදිරිපත් කළා. ඊට පස්සේ ජනාධිපතිතුමා සර්වපාක්ෂික කොමිසමක් කැඳවලා තිබුණා. ඒකෙදි සාකච්ඡා කළා. ඉතින්දි තීරණය කළා නිර්දේශ 51ම පිළිගන්නවා කියලා. ඒකේ එක නිර්දේශයක් තමයි ඔබතුමා සඳහන් කරපු 140ක මේ නියෝජනත්වය ලබා දීම. එදා මේ කොමිසම කරුණු 4ක් හඳුනාගත්තා. ප්‍රධාන වශයෙන්ම මේ අතෘප්තියට හේතු වශයෙන්. මම කැමතියි ඒකත් කියවන්න. ඒවා අදටත් වළංගුයි. ඒක නිසා. ඒකත් පළමුවෙන් තමයි පවතින ආයතන සහ යාන්ත්‍රණ තුලින් තරුණ කොටස් ඈඩ් කර තිබීම.
ඒක අසහනට හේතු වුණා. තරුණියෝ තමයි මේ නැගිටිම් වලට මුල් වුණේ ඉඳගෙන උතුරේ දකුණේ දෙකේම ඉඳගෙන. දෙවැන්න පවතින පාර්ලිමේන්තු ක්‍රමය සහ දේශපාලන හැසිරීම ගැන තරුණ කොටස් වල විශ්වාසය බිඳ වැටීම. අදටත් වළංගුයි. අපි මේ නියෝජනත්වය පිළිබඳ වගන්ති අකර්මණ්‍ය කරලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්න තවමත් වළංගුයි. පවතින පාර්ලිමේන්තු ක්‍රමය සහ දේශපාලන හැසිරීම ගැන තරුණ කොටස් වල විශ්වාසය බිඳ වැටී තිබීම. තුන්වැන්න දේශපාලන බලය අපයෝජනයට ලක් කිරීම. රජයේ සේවයට බඳවා ගැනීම අර මේ වැඩිහිම සූසුකම් දක්ෂකම් නෙමෙයි. ඊට පස්සේ අර නිර්දේශ 51 අනුව වෙන ඒ පියවරවල් ගත්ත ආණ්ඩුව දේශපාලන පක්ෂය ඇතුලේ අමාරු තත්ත්වයන්ට ජනාධිපතිවරයා ඒ කාලේ මුහුණ දෙන්න ඇති. නමුත් මේ තරුණ නැගිටීම් වලින් පස්සේ බල කෙරුණා. එතනට යන්න දේශපාලන නායකයින්ට. හතරවැන්න පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කර තිබීම. ඒක රාජ්‍ය පරිපාලන කරන දේශපාලන ඇඟිලි ගැහිම ආදී. විශ්ව සංශෝධනයෙන් පස්සේ අපි ඒකත් දකින්නවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කරලා තමන්ගේ ග්‍රහණයට මේවා ගැනීම. මේවා තමයි කලකිරීම වලට හේතු වුනේ. දැන් ඔබ මේ කරුණු වැදගත්. හැබැයි අපි මේක දිහා බලද්දී මේක රාජ්‍ය යාන්ත්‍රණය තුල මේ අඩුපාඩු අපිට අඳුර ගන්න හම්බ වෙන්නේ. හැබැයි දැන් මේකට විසඳුම් ප්‍රවේශයක් ගන්නවා නම් මහජන නියෝජිතත්වයේ තුල තරුණ පිරිසව අපි ඉහළ නංව ගන්නවා නම් වැඩි සහභාගීත්වයක් ලබා ගන්නවා නම් පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය පොදුවේ හැම පක්ෂයක් දිහාම බැලුවාම මේ පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදීව තරුණ පිරිසට ඉස්සරහට එන්න ඇයි බාධා වෙන්නේ? මම හිතනවා කාලය ඇවිල්ලා නීති රීති ගෙනාවත් හොඳයි කියලා හිම හිතනවා. මම හිතන්නේ දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව. හේතුව එහෙම නැත්නම් මේවා මේ පෞල් ග්‍රහණයට, කල්ලි ග්‍රහණයට, මේ ප්‍රභූ පන්තියට මේවා සීමා වෙලා තියෙනවා. හුඟක් දේශපාලන කතා කරනකොට නම් ප්‍රජාතන්ත්‍රවාදී වැක්කිරෙනවා ඉඳගෙන. නමුත් ඒවායේ ප්‍රායෝගික තත්ත්වයන් දිහා බලනකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදී තියනවද අපේ දේශපාලන පක්ෂය ඇතුලේ? මේක තමයි තියෙන ප්‍රශ්නේ. හරි. ඉතින් මේවා තමයි කලකිරීම වලට හේතුව. දැන් අපි කියමු කාන්තා නියෝජනත්වයේ මේ පාත්පාලන ආයතන වලට අනිවාර්ය කරලා තිබුණා. මොකද වුණේ ඒකෙදි? 125ක කාන්තා නියෝජිතයක් අනිවාර්ය කෙරුණා 2018 පළමුවට අලුත් පළාත් පාලන මැතිවරණ නීතියත් එක්ක පැවැත්වුණු මේ අවසාන වරට පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී 125ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කෙරුණා. නාම යෝජනා පත්‍රයේ 125ක් නෙමෙයි. පත්වන නියෝජිතයින්ගෙන් 125ක් කාන්තාවන්ට ලැබිය යුතු බව සඳහන් වුණා. ඔබ කියන කාරණේ වැදගත්. මේක තුල මොකද වුනේ? මේක තුල මොකද ඇත්තටම පොදු මෙහෙවර පිළිබඳ උනන්දුවක් තියෙන මේ නායකත්ව ගුණාංග තියෙන කාන්තාවද මෙතනට ආවේ නැත්නම් අන්තිමට ඉදිරිපත් නොවීම නිසා අරයාගේ දුව, මෙයාගේ නංගි, අරයාගේ භාර්යාව මේ වගේ දේවල්ද විග්‍රහ කරලා බලන්න මොනවද සිදු වෙලා තියෙන්නේ. මේක ස්වභාවික නායකයින්ට මතුවෙන්න අවස්ථාව දෙන්න ඕනේ. දොරට විවෘත කරන්න ඕනේ. ඒක තමයි රටේ ඉදිරි ගමනට ඒක මේ හේතු වෙන්නේ. එහෙම නැතුව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රය නැතුව තම උඩින් තීරණය කරලා මිනිස්සු ගන්න හැදුවොත් එහෙම ඔක්කොම එන්නේ එහෙයියෝ තමයි එන්නේ. හරි? ඒතකොට බෑ අර මාවසේතුන් කියලා තියෙනවානේ දහසක් මල් පිපෙන්න ඉඩ දෙන්න කියලා හොඳ ප්‍රකාශයක් ඉදගෙන. මත විකල්ප එන්න අදහස් ගැටුම් මේවා එන්න ඕනේ. නැතුව ඒ දක්ෂකම් විර්මාණශීලී අදහස් ඉදිරිපත් වෙන කට්ටියට බිය වෙන නායකත්වයක් තිබිය යුතු නෑ. ඒවා අපිට අපේ පවුල් වලට, කල්ලි වලට, කණ්ඩායම් වලට කුටු කරගෙන මේ වැඩ කරන්න ගියොත් එimhe රටට අනාගතයක් නෑ. මේ පසුගාමීත්වයට ප්‍රධාන හේතුවක් ඒකයි. මේ අවුරුද්දේ මට මතක විදියට ආරම්භයේදී තිබුණා ජාත්‍යන්තර තරුණ සමුළුවක් ඉඳගෙන. ඒ තරුණ සමුළුවේදී ඒගොල්ලන්ගේ මේ ප්‍රධාන හඬ උනේ මොකද්ද? ඒගොල්ලෝ කිව්වේ we want to be heard, we want to be part of the process. අපේ හඬ ඇහෙන්න සලස්සන්න ඕනේ. අපිට ඕනේ මේ තීන්දුව ගන්න ක්‍රියාදාමයේ හවුල්කාරයෝ වෙන්න. මේකයි එහෙම නැතුව ඒගොල්ලෝ පිරස්තරව තියාගන්න පුළුවන් කමක් නෑ. ඉතිහාසයේ පුරාම අලුත් තරුණයෝ කියන්නේ අද තරුණයෝ විශේෂයෙන්ම අපේ කාලේ නම් අපි පුස්තකාල වලට ගිහලා පොත් කියවලා අරගෙන දැනුම ගන්නට ඕනේ. අද එහෙම නැහැ නේදගෙන. ඒගොල්ලන්ගේ ඔඩොක්කුවේ තියෙනවා තියාගෙන මේ යන්ත්‍රේ ඇඟිල්ල තද කරපු ගමන් මුළු ලෝකෙම තමන්ගේ ඉස්සරහට එනවා. ලෝක දැනුම තමන්ගේ ඉස්සරහට එනවා. මේක තමයි පරම්පරාව. මේ පරම්පරාව මේකට දායකයට ගන්නේ නැත්නම් අපි ලොකු වරදක් කරන්නේ ඉඳගෙන. මේ කාරණෙත් එක්ක අපි විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතුයි. තරුණයින්ට පළාත් පාලන ආයතන වලට, පළාත් සභා වලට, පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නට යම් නීති රාමුවක් හැදුවොත් බාකිරමාකාර මැතිතුමා කිව්වා වගේ ඒ තුලින් මේ දේශපාලන පවුල් මේ අවස්ථාව අයුතු ලෙස ප්‍රයෝජනට ගන්නට ඉඩ තියෙනවද? අනිත් අතට කාන්තා නියෝජනය මේ තරුණ නියෝජනයේම කොටසක් ලෙස තරුණ කාන්තාවන්
මේකට අපිට ඇතුල් කරගන්නට බැරිද? ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් මැතිතුමා. බාකිර් මාකාර් මැතිතුමනි, ඔබතුමත් දේශපාලන පවුලක කෙනෙක්. දැන් 1988 දී තරුණ වයසෙන් ඔබ දේශපාලනයට එන්නේ. තාත්තද දැන් මේ දේශපාලනයට තාත්තද ඔබ මන්ත්‍රී කරේ? ලංකා එක්සත් ජාතික පක්ෂයේ ඒ අවධියේ හිටියේ මහලේකම්වරයා රංජන් විජේරත්න මහත්මයා. එතුමා මේ පක්ෂයට යෝජනා කරලා තිබුණා පක්ෂයේ ආසන සංවිධායකවරු පත් කිරීම කරන්න ඕනේ මේ පක්ෂ ඒ ආසනවල ක්‍රියාකාරකීන්ගේ අදහස් විමසීමේ කියලා. ඒ අනුව මේ මගේ පියතුමා මේ ආණ්ඩුකාර දුරයට යනකොට මේ ඉඹුලාන මහත්මයා ආණ්ඩුකාර දුරයට යනකොට හුරුල්ලේ මහත්මයා ආණ්ඩුකාර දුරයට යනකොට ඒ ආසන ඔක්කොගෙම සංවිධායකවරු තේරීම් ඔක්කොම කළේ අර බටහිර ඇමරිකාවේ එංගලන්තයේ වගේ ප්‍රයිමරි ඉලෙක්ෂන්ස් කියලා කියනවා. ප්‍රාථමික ඡන්ද කියනවා. ඒ ක්‍රමයට ගෙනිච්චා. මම හිතන්නේ රාජසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් පක්ෂ නායකතුමාත් ඒකට අනුමැතිය දුන්නා. කෘත්‍යාධිකාරියන්ට අනුමත කළා. ඒක හොඳ ප්‍රගතිශීලී පියවරක්. ඉදිරිගාමී පියවරක්. ඒ අනුව මම ඒ වෙලාවේ හිටියේ මේ ඡන්දයකට මේ කොහෙද නාල්ගමගේ මහත්මයාගේ ආසනයේ කැකිරාව අතුරු ඡන්දෙදි මම තරුණ පෙරමුණේ ලේකම් එක්සත් ජාතික පක්ෂයේ ඒ අවධියේදී ගෙයින් ගෙට යනවා එතුමත් එක්ක ඒ වෙලාවේදී පක්ෂයේ හදිසියෙම පැය 48ක පැය 24ක දැනුම් දීමත් 48ක දැනුම් දීමත් දීලා බේරුවල බල මණ්ඩලයේම කැඳවලා තිබුණා මේ කොළඹට. ඒගොල්ලෝ දන්නෙත් නෑ ඇයි එන්න කිව්වේ කියලා මහලේකම්තුමාට. ආවට පස්සේ හැමෝටම තුණ්ඩු කෑල්ල දීලා තිබුණා. දැන් ආසනයේ සංවිධායකව පුරප්පාඩි කැමති කෙනෙක් යෝජනා කරන්න පුළුවන්. කැමති කෙනෙක්ට කියලා. ඉතින් යෝජනා ආවට පස්සේ ඒ යෝජනා කරපු කට්ටියගේ බෝඩ් එකේ නම් ටික ලියලා තුණ්ඩු කෑල්ලක් දුන්නලු ඔයගොල්ලන්ගේ කැමැත්ත දෙන්න කියලා. ඉතින් ඉතින්දී දැන් ඉඹුලාන මහත්මයා වෙනුවට ඥාති පුත්‍රයාගේ චූර්ණී කිරියල්ල මහත්මයාව ඉදිරිපත් කරන අදහසක් තිබුණා. ඒ පැත්තේ බල මණ්ඩලයේ ලේකම් වෙලා හිටියේ ෆාරූක් කියලා. ඉඹුලාන මහත්මයාගේ පෞද්ගලික ලේකම්. ඡන්දෙන් තීරනකොට ෆාරූක් මහත්මයා තීරුණා. ඒ සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක්. ඊට පස්සේ හුරුල්ලේ මහත්මයාගේ මේ කාර්ය මණ්ඩලයේ හිටපු කෙනෙක් තමයි ඒ පවුලේ ආශිර්වාදෙ තිබිලා තියෙන්නේ. එතුමා පරාදයි. ගාමිණී පෙරේරා කවුද කියලා මහත්මයෙක් මට මතක විදියට. මගේ මතකේ හරිනම්. එයා පරාදයි හේරත් මහත්මයා කියලා ගොවි මහත්මයෙක්. චේතීරීපත් වුණා. බේරුවල සහභාගී වෙලා තිබුණා 98 දෙනෙක්. මට දුරකථනයෙන් පණිවිඩය ලැබුණා 98 දෙනාම රහස් ඡන්දේ මට පාවිච්චි කරලා තිබුණා කියලා. ඉතින් මම කියනවා තාත්තගෙන් පුතාට මේ ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවට නැත්නම් දරුවෙක් වීම වෙන කෙනෙක් වීම නුසුසුකමක් විය යුතු නැහැ. නමුත් ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වෙන්න ඕනේ. ඒවා ඉහළින් තීන්දුව කළේ නේව වෙන්න හොඳ නැහැ. ඒ සමාජිකත්වයේ මේ කැමැත්තෙන් තමයි වෙන්න ඕනේ. ඒක තමයි ඊට වැදගත්. මේක සඳහා තමයි මම හිතන්නේ මැතිවරණ නීති රීති පවා සංශෝධනය කරලා අපේ පක්ෂවලට බල කිරණ තත්වයක් ගෙනාවොත් රටට යහපතක් වෙයි එකකින් ස්වභාවික නායකයෝ මතුවේයි. දැන් මේ මොහොත බැලුවොත් අපිට මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා බොහෝ අය උනන්දු වෙනවා අපිට දක්නට ලැබෙනවා. එක පැත්තකින් මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කටයුතු කරගෙන යනවා. තව පැත්තකින් පළාත් පාලන මැතිවරණ සංශෝධන සඳහා පළාත් පාලන මැතිවරණ ක්‍රම සමාලෝචනය සඳහා පත් කළ ත්‍රිපුත්කල කමිටුවේ අමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව දැන් අමාත්‍යවරයාට බාර දීලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදය Tamanගේ යෝජනා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. උනන්දුවක් තියෙන මොහොතක්. දැන් මෙතනින් එහාට ඔබ යෝජනා කරන ඔබ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ගේනවායි කියලා. මේ වගේ යෝජනාවක් ගෙනාවොත් මේකට පාර්ලිමේන්තුවේ පොදු අනුමැතිය ගන්න පුළුවන් කියලා ඔබ හිතනවද? මම විශ්වාස කරනවා මේකට ලැබෙයි කියලා. හේතුව අපි කවුරුත් තේරුම් ගත යුතු තියෙනවා. අද පාර්ලිමේන්තු ක්‍රමය ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන, මේ දේශපාලන හැසිරීම් ගැන, දේශපාලන පක්ෂවල හැසිරීම් ගැන මේ ගැන අපේ කට්ටියගේ රටේ පොදු මතය එච්චර හිතවත් නැහැ. අපි මේක තේරුම් ගන්න ඕනේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා දුර දැක්මෙන් එක තේරුම් ගන්න දේශපාලන සීමාවන් බලන්නේ නැතුව නිර්පාක්ෂික මේ තරුණ කොමිසමක් පත් කළේ. ඊට පස්සේ ඒවයි නිර්දේශ පිළිබඳ පිළිගැන්මට භාජනය කළේ සර්වපාක්ෂික සම්මේලනයේ අනුමැතිය අරගෙන ඒ ප්‍රවේශයට ගියා. ඒක ඊටාම මේ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීලා ඇතිවෙච්ච කම්පනයත් එක්ක තමයි එතනට යන්න සිද්ධ වුණේ මේ රටේ දේශපාලන නායකයින්ට. තවත් ඒ වගේ කම්පනයන්ට අපේ සමාජයට මුහුණ දෙන්න ඉඩ තියන්න වාකිය යුතු නායකයින්ට යුතුයකමක් නැහැ.
නිසා මම විශ්වාස කරනවා. අපි ඒ වගේ මේ සමාජයේ දෙදරීම් ඇති වෙන්න ආසන්න අවස්ථාවක ඉන්නවද කියලා මට සැකයක් හැම වෙලාවෙම වැඩ කරනවා. ඒ නිසා අපි මේ හඬවල් වලට සමාජයේ හඬක් නගන්න බැරුව ඉන්න මේ යම් සීමාවල් තුළ මේ අර වැඩවසම් සිතුවිලි වලින් මිනිස්සුම යටපත් කරගෙන තියෙන දේවල් මේ සීමාවල් කඩන දාලා මේව විවෘත කරන්න වෙනවා හැමෝටම. ඒකයි මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට හැම පක්ෂයක්ම යා යුතු. සමහර තැන්වල බලන්නකෝ මේ මනාපෙන් පත් වෙන්නේ පළාත් පාලන ඡන්දවලදී. නමුත් මේ මනාපේ සමහර මැතිවරණවලදී මේ ලැයිස්තුවේ ඉන්න කට්ටිය නෙමෙයි දිනන කට්ටිය නෙමෙයි ඉන්නේ වෙන කට්ටිය වෙනස් කරලා යනවා. දැකලා තියෙනවා පාර්ලිමේන්තුව අනිකුත් ආයතන වලින් මාස 6ක් ඉඳලා අස්සලා වෙන කෙනෙක්ව දානවා ඊට පස්සේ. හරි. ඉතින් මේවා වැරදි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හඬවල් වලට සවන් දෙන තත්වයක් වාතාවරණයක් ඇති කරගන්න හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. මේක වෙන්න ඕනේ. දැන් තරුණ පිරිස මහජන නියෝජිත ආයතන වලට ආවොත් මේ අයව පුහුණු කරගන්නට මේ අයව ශක්තිමත් නියෝජිතයෝ හැටියට මොකද අපි දන්නවා මේ වෙලාවේ ඉන්නවා 8900 ගාණක් විතර පළාත් පාලන മന്ത്രിවරු. හැබැයි මේ 8900 ගාණක් මේ മന്ത്രിවරු හිටියට පළාත් පාලන ආයතනවල නාගරික മന്ത്രിවරු ප්‍රාදේශ සභා മന്ത്രിවරු මේ පිරිස හිටියට මේ අය ඇත්තටම සක්‍රීය ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගමණයට මැදිහත් වෙනවද කියන ප්‍රශ්නය අහුවාම අපිට ලැබෙන උත්තරේ ඒ තරම් හොඳ නැහැ. කොහොමද ඔබේ යෝජනා ඔබේ අත්දැකීම් මොනවද මේ පිරිස කොහොමද පුහුණු කරගන්නේ මේක? දෙපැත්තක් මම හිතනවා. එකක් තමයි දැන් උදාහරණයක් මම ගැනම කියන්නම්කෝ මම මමත්වයේ හින්දා කියනවා නෙමෙයි. දැන් මට දේශපාලන උණු තිබුණ පොඩි කාලේ ඉඳන්ම. අටේ පන්ති ඉන්න කාලේ පාර්ලිමේන්තු ගැලරියට යනවා. ගෙදර පසුබිමත් තිබිච්ච හින්දා ඉඳගෙන. ඉතින් ගියාම මම ඊට පස්සේ ඒ පක්ෂ ශිෂ්‍ය පෙරමුණක් සම්බන්ධ වුණා. තරුණ පෙරමුණට සම්බන්ධ වුණා. අපිට අත්දැකීම් පන්නරේ ලැබුණා. මට මතකයි 77 ඉස්සෙල්ලා බලයටපත් වෙන්න ඉස්සෙල්ලා ජයජාවදර මහත්මයා මේ එක විෂය කමිටු දාලා තිබුණා. ගාමිණී ජයසූරිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන කමිටුව. මම ශිෂ්‍ය නියෝජිතයයි ඒකේ. පුදුම අත්දැකීම් මම ලැබුවා ඒකෙදි. මට ලොකු දායකත්වයක් දෙන්න බෑ. ඊට ඔක්කොම සරසවියේ කට්ටිය අත්දැකීම් ලැබු දේශපාලන 나යකයෝ. නමුත් ඒක එක්ස්පෝෂර් එක මට ඒ මිශ්‍ර වීම මට හම්බ වුණා. අත්දැකීම් ටික මේ ලැබුණා. ඉතින් අඩියෙන් අඩියට ආවම එකක් දෙක ලෝකේ දියුණු රටවල් වල අපි ජර්මනිය ගන්නකො. දැන් ක්‍රිස්තියන් ඩෙමොක්‍රැටික් පාර්ටි එකේ තියෙනවා කොන්රඩ් ඇඩිනෝර් ෆවුන්ඩේෂන් කියලා එකක් තියෙනවා. අනික ෆෙඩරික් ඊබර්ට් කියලා මේ අනික් පැත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ විලි බ්‍රාන්ඩ් මහත්මයාගේ පටන් ගත්ත පක්ෂය. ඒකේ තියෙනවා. ලංකාවේ තිබුණා රංජන් රජරත්න ඇකඩමිය තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඊට පස්සේ එකක් පටන් ගත්තා. අවබෝධයෙන් යුක්ත ඒවයි මත රංජන් රජරත්න ඇකඩමියේ මට මතක් වෙනවා මේ සූර්ය පෙරමුණ මහත්මයා වගේ උදවිය. දේශන ඒ කාලේ පස්සේ දේශපාලන ස්ථාවරේ වෙනස් වුණා. නමුත් ඒ වෙලාවේ ඒ ඇවිල්ලා දේශන පවත්වලා. තරුණයින්ට හොඳ අවබෝධකින් දේශපාලනය කරන පරිසරය හැම දේශපාලන පක්ෂ තුළම මේ වගේ වාතාවරණයක් ඇති වෙන්න ඕනේ. මේක යමක්ම ජීවත් වෙන්න රස්සාවක්වත් හම්බ කරන එකක්වත් නෙමෙයි. හරි දැක්මක් ප්‍රතිපත්තියක් ඇතුව. දැන් සමවාදී ශිෂ්‍ය පෙරමුණ තමයි මගේ ආරම්භය. ඒ සමවාදී ශිෂ්‍ය පෙරමුණ කියලා 1970 දශකයේ 1970 පෙරදුනාට පස්සේ අපි ගිහලා ඩල්ලිසෙන් නායක මහත්මයාට කිව්වා මේ කොමියුනිස්ට් පක්ෂ ළමයි කොටා රෝඩ් එකට යනවා. ඒගොල්ලන්ගේ දේශපාලන පන්ති තියෙනවා. මේ JVP කට්ටිය JVP යනවා. ඩාලි රෝඩ් එකට යනවා සම සමාජ කට්ටිය. මේ සිංහල තරුණ සංවිධානය කියලා එකක් හදාගෙන නිමල් සිරිපාල මහත්තයා වගේ උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උදවිය එතනට යනවා. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තියෙන අපිට අපි එක්සත් ජාතික පක්ෂයට ටිකක් බරයි අපේ අදහස්. ඇයි පටන් ගන්න නැත්තේ කියලා. එතුම කිව්වේ ඩල්ලිසනායක මහත්මයා අර බලය සඳහා ඕන දෙයක් කරන නායකයෙක් නෙමෙයි. මම මගේ ජීවිතේ ඊටම ගරු කරන ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී ඩල්ලිසනායක මහත්මයා. එතුමා කිව්වේ මොකක්ද එදා? මට මතක් වෙනවා මේ ඔය ළමයි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එන්න අපි තනක් ක්ලාස් ටික තියන්නම්. දැන් ඉගෙන ගන්න වයස කියලා කිව්වා. හරි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂය දා හිටපු නායකයාගේ මේ අදහස වුණේ. පස්සේ අපි එතුමාව පෙළඹෙව්වා එතෙන්ට. මෙහෙම හිටියොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙයි. මේ රට එක්තරා අන්තිකට යන්න ඉඩ දෙනවා. ඊගාව පරම්පරාව මෙහෙම යයි කියලා. අන්තිමට කිව්වා අපි පටන් ගන්නේ නැහැ පක්ෂ ශිෂ්‍ය සංවිධානයක්. අපි ඕගොල්ලන්ට උදව් කරන්නම් කියලා අපිට අඳුරලා දුන්නා රත්නකාර මහත්මයාව, සූර්ය පෙරමුණ මහත්මයාව, කොඩිතුවක්කු මහත්මයාව. ඒ දවස්වල එහෙම තමයි එක්සත් ශිෂ්‍ය සංවිධානය ආරම්භ වුණේ. ජයජාවදර මහත්මයා නායකයෙකු වුණාට පස්සේ අපේ පෙළඹවීම නිසා 75 සම්මේලනයේදී සම්මත කළා ශිෂ්‍ය පෙරමුණට පක්ෂීය අනුබද්ධ ආයතනයක් බවට පත් කරගන්න. සමාජ ශිෂ්‍ය පෙරමුණ. ඉතින් මේ පන්නරේ එන්න ඕනේ ශිෂ්‍ය අවදී ඉඳන්ම මතක තියෙනවා මම ශිෂ්‍ය පෙරමුණේ සභාපති වෙලා ඉන්න වෙලාවේ මට තාම මතකයි 76 කොහෙද වීරසූරිය ශිෂ්‍ය
මැරිච්ච වෙලාවේ. පෙරදින විශ්වවිද්‍යාලේ ළමයි ඔක්කොම එළියට බහැලා උද්ඝෝෂණ පවත්වනවා. මේක සංවිධානය කරලා දෙයක් කරපු දෙයක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ අපේ ශිෂ්‍යෝ ඒගොල්ලෝ ඉබේම ඉස්කෝල වලට යනවා කියනවා ළමයි ටික එළියට බැස්සුවා. ආවේගශීලී වුණා. ජයර් ජවර්ධන මහත්තයා පළවෙනි පාර ජයර් ජවර්ධන මහත්තයා මට තදින් කතා කළේ. මට ටෙලිෆෝන් කරලා කතා කළා ඉඳගෙන පරණ සිරිකොත මන්දිරේ ශිෂ්‍ය පෙරමුණේ තරුණ පෙරමුණ කාර්යාලය තමයි ශිෂ්‍ය පෙරමුණ කාර්යාලය. මම කිව්වා ඉම්තියාස් වැරදි වැඩ කරන්න එපා කියලා කිව්වා. සර් කියලා කිව්වා. මේ ළමයි එළියට ගන්න එපා ඉස්කෝල වලින්. ඒක හොඳ නෑ. ඒක හොඳ නැති වැඩක්. වහම නවත්තන්න ඒක කියලා. කිව්වා අපි එහෙම කළේ නැහැ කියලා කිව්වා. නෑ අපේ කට්ටියකට සම්බන්ධයි කියලා කිව්වා. වහම උපදෙස් දෙන්න හැමෝටම පණිවිඩය යවන්න. මම කිව්වා කියලා කියන්න නවත්තන්න කියලා කිව්වා කියලා. ඉතින් අපිට මේ ශිෂ්‍ය අවදියේ ඉඳන් මේ පන්නරේ ලැබුණා. ස්වභාවික නායකයින්ට මතුවෙන්න ඉඩ දෙන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ පුද්ගලික නෑකමට යාළුකමට නැත්තම් තමන්ගේ වෙන සම්බන්ධකම් හින්දා ගෙනල්ලා මිනිස්සුම එහෙයන් කළොත් එහෙම රටේ ඉදිරි ගමනට දායක වෙන්නේ නැහැ. පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. බාකිර් මාකරමත්තුමනි දැන් පළාත් පාලන ආයතනවල අර 140ක් ලයිස්තු වල තරුණයන්ට ඉඩ දෙන්නට වයස 35ට අඩු 18ට වැඩි අයට ඉඩ දෙන්නට කරපු යෝජනාව තුල 2011 දී තීරණාත්මක තනක් ආවා. 2011 පැවති පළාත් පාලන මැතිවරණවලදී බොහෝ ලයිස්තු ප්‍රතික්ෂේප වුණා. ඒකට කේන්ද්‍රීය කාරණය වුණේ මේ ලයිස්තු වල මේ තරුණ නියෝජිතයින්ගේ නම්. මෙන්න මේක එක විදිහකට තල්ලු කිරීමක් කරා මේ තරුණ නියෝජනය අනිවාර්ය කිරීම ලයිස්තු වල අකුල ගන්නට. මේක ඇත්තට වෙච්ච දෙයක්. හැබැයි මේක එක පැත්තකින් බැලුවාම පක්ෂ යාන්ත්‍රණයන් තුල තිබිච්ච දුර්වලතාවයක්. දැන් මෙන්න මේ වගේ මේ අලුත් දෙයක් කරද්දි තරුණයන්ට ඉඩක් හදලා දෙද්දි මතුවන මේ වගේ ප්‍රායෝගික ගැටලු විසඳන්න මොන වගේ එළඹුමක්ද අපි ගත යුතු? ශිෂ්‍ය සංවිධාන තියෙන්න ඕනේ. තරුණ සංවිධාන තියෙන්න ඕනේ. දැන් එංගලන්තේ ගත්තොත් කොන්සර්වටිව් පක්ෂයේ ශිෂ්‍ය අංශයක් තියෙනවා. විශ්වවිද්‍යාලවල කොන්සර්වටිව් අපේ කවුද රාජ්‍ය කැබිනට් ඇමතිවරයෙක් වුණේ ළඟදී ලංකාවේ ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන තරුණ ළමයෙක්. එයා විශ්වවිද්‍යාල අවධියේ පවා කොන්සර්වටිව් පක්ෂයේ ශිෂ්‍ය දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක්. අද ඊටාම වැදගත්ම අමාත්‍යාංශයක්. මට මතක නැහැ. අපේ බුලත්සිංහ කළුතර දිස්ත්‍රික්කයේ ඒ ගමට සම්බන්ධ කෙනෙක්. රනිල් ජයවර්ධන. අද ඇමතිවරයෙක් වෙලා තියෙනවා. පන්නරේ ලැබුවා ඉඳගෙන. ඒක යාගේ ශ්‍රී ලංකා සම්භවයේ එතනට යන්න යාට බාධා වුණේ නැහැ. ශිෂ්‍ය අපිත් අපේ ළමයි ඒ විදිහට ඒ තත්ත්වයට යන අපේ රට පසුගාමි වෙලා තියෙන්නේ ඇයි? මේක ඇඟේ නැති උදවිය තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. පරම්පරාවෙන් පවුලෙන් එහෙම ඒක මම කියන්නේ නැහැ කිසිසේත්. ඒක නුසුසුකමක් විය යුතුයි කියලා. නමුත් එන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය තුලින්. අඩියෙන් අඩිය එන්න ඕනේ. ඒකට අවශ්‍ය මඟ පෙන්වීම කෙරෙන්න ඕනේ. ඔබේ යෝජනාව කවද වගේ ගේන්න පුළුවන් වෙයිද මේ තරුණ නියෝජනය ඇති කිරීම සඳහා වන රාමුවක් හදන්න ඔබේ පුද්ගලික මන්ත්‍රී යෝජනාව කොයි කාලේ වගේ ඔබට ගේන්න පුළුවන් වෙයිද? අපි දැන් තරුණ සංවිධානත් එක්ක සාකච්ඡාවල් ආරම්භ කරලා තියෙනවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිය තරුණ නියෝජිතවරු සචින්ද වගේ කට්ටිය ඒගොල්ලෝ සම්බන්ධ සංවිධාන වල නියෝජිතව මාව හම්බුණා. කීප දෙනෙක් හම්බුණා. ඒගොල්ලන්ගේ අදහස් ගනිමින් සිටිනවා ඉඳගෙන. ඒ අදහස් සියල්ලම අරගෙන ඒගොල්ලන්ගේ අදහස් පදනම් කරගෙන මේ යෝජනාව ගේන්න බලාපොරොත්තු වෙනවා. හේතුව අද පාර්ලිමේන්තුවේ අවුරුදු 30ට අඩු කට්ටිය ඉන්නේ 1.1.7යි. 1.1.7යි. 35ට අඩු කට්ටිය ඉන්නේ 4.4යි. ඉතින් ඒ කට්ටිය ගත්තත් පෞල් සම්බන්ධකම් තියෙන කට්ටිය තමයි ඒකේ ඉපදෙනා ඉන්නේ. හුඟක් දුරටම ඉන්නේ. ඉතින් මේ තත්ත්වයේ වෙනසක් වෙන්න ඕනේ මේ රට ඉස්සරහට යන්න නම්. ඉම්තියාස් බාකිර් මාකරමතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි අශෝක මේ අවස්ථාව ලබා දුන්නට.